පින්වතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වෙන්න নমස්කාරය කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ උතුම් තිසරණ සහිත වූ මේ උතුම් තිසරණ සහිත වූ පංචශීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද මාර්ගඵල නිවන් පිණිසද මාර්ගඵල නිවන් පිණිසද හේතු වේවා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුඛායාව ජරා සීලං සුඛා සද්දා පතිට්ඨිතා සුකෝ පඤ්ඤාය පටිලාභෝ පාපානං අකරණං සුකෝති. ධර්ම ශ්‍රවණාබිලාසී
අපේ පින්වත් මව්පියවරුනි, අදත් ධර්ම ශ්‍රවණී සඳහා බලාපොරොත්තු වෙමින් සිටින අපේ රටේ තරුණ වයසේ පින්වත් දුවල පුතාලා, බෝසත් පුංචි දරුවන් ඇතුළු ධර්මකාමී වාසනාවන්ත පින්නතුනි, උතුම් තිසරණ සීලයක පිහිටා පෙරත් වීතරාගී මහරහතුන් දිව්‍ය පුරා සුරැකී උතුම් සීලය ආරක්ෂා කරගෙන මොහොතක් නමුත් මහරහතුන් වැඩිමග ඔස්සේ ගමන් කරමි යන අදිෂ්ඨානී තුලයි ඒ උතුම් සීලේ සමාදන් වුණේ. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි අපමණ මෛත්‍රියෙන් දේශනා කළ ශාන්ත ධර්මයෙන් උතුම් ගාථා රත්නයක් මාතෘකා කරගෙන ජීවිතවලට පිරිමහින මට්ටමේ දහම් කරුණු කීපයක් සාකච්ඡා කරන්නයි අපි හැමදෙනාම බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළා, පින්තුනි, ඔබ අපි කවුරුත් ඊටමත් බරපතල අනතුරකින් බේරිච්ච උදවිය බව. අනතුරු ගැන කල්පනා කරද්දී අපේ ජීවිතවල අනතුරු ඇති වෙනවා. ස්වභාවික අනතුරු ලෝකේ පුරා ඇති වෙනවා. ඒ අනතුරු ගැන නෙවෙයි බුදු පියාණන් වහන්සේ වදාළේ. මේ සිදුවෙන අනතුරුත් අවාසනාවන්තයි. සුනාමිය වැනි නොහිතපු අනතුරු තුල දහස් ගණන් මහ මුහුදට ගහගෙන යද්දී, මහා ගම් වතුරින් කඳුනාය යෑමින් දරු පවුල් ගෙවල් පිටින් මහ පොළොවට වැළලෙද්දී, ඒ අනතුරුත් භයානකයි පින්නතුනි. ඒ අනතුරු පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළේ කාල විපත්ති, දේශ විපත්ති, වළක්වන්න බැරි දේවල්. ඒ ජීවිතේ මහ පුදුම අනතුරක් තිබුණා. ඒ අනතුරින් ඔබ අපි ගැලවුණා. ඒ තමයි බුදු පියාණන් වහන්සේ වදාළ මහා ශූන්‍ය කල්ප පින්නතුනි. කෙනෙක් ඒ ශූන්‍ය කල්පයක ලොව ඉපදුනොත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ බුද්ධෝ කියන හඬවත් අහන්න ලැබෙන්නේ නැහැ. සාදුනාදයක් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් සිහිනෙන්වත් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ මහා ශූන්‍ය කල්පවල ලෝකෙ උපදින ඇත්තෝ අපමණ මහන්සි වෙනවා දන් හැන්දක් පිළිගන්න ගන්න ස්වාමින් වහන්සේ නමක් සොයාගන්න. ආර්යයන් වහන්සේලා ලෝකේ නෑ ඒ ශූන්‍ය කල්පවල. ඒ උදවිය දම් පිළිගන්වන්නේ දුගී මගී යාචකයින්ට පමණයි. ලෞතුරා දහමේ රැකවරණේ නොලබන වුන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙනවා. පින්වත් මහණෙනි, ලෞතුරා දහමේ රැකවරණේ නොලබන උදවිය මරණින් මතු නිදාගෙන සිට අවදි වූ ආසේ දුගතිය, പ്രേත ලෝකය, සතර අපාය, තිරිසන් ආත්මය අල්ලගන්න අයුරු බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළා. එයයි මා ඔබට මුලින්ම මතක් කළේ. බරපතල අනතුරකින් ඔබ මා ගැලවිලා. පින්තුනි, බැරි වෙලාවත් ඒ මහා ශූන්‍ය කල්පයක ඉපදුනා නම් අපි අවුරුදු ගණන් දහමේ රැකවරණයෙන් ඈත් වෙලා මරණින් මතු പ്രേත ලෝකයේ අල්ලගෙන කල්ප ගණන් දුක් විඳින අයුරු ඛේදනීයයි. පින්වත් ඔබ
ඔබ ගැන අභිමානයක් ඇති කරගන්න පුබ්බේච කත පුඤ්ඤතා. අපි ළඟ තාමත් තියෙනවා පෙර කළ පින්. ඒ උතුම් පුණ්‍ය ඵලය අපේ ජීවිත ආරක්ෂා කළා. ඉතින් වේගයෙන් කාලය ගෙවීගෙන යන අයුරු මේ මොහොතේ සිහියට ගන්න පින්වත්තුනි. මේ බණහන හැමෝටම උපන්දිනයක් තියෙනවා. ඔබ ඔබගේ උපන්දිනය මේ මොහොතේ සිහියට ගන්න. සෑම උපන්දිනයක්ම අපට කියා දෙන යථාර්ථය නම් ආයෙත් අවුරුද්දකින් ඔබ සුසානේ පැත්තට කිට්ටු වුණා. එයයි උපන්දිනයක හැබැයි යථාර්ථය පින්වත්තුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උපන්දිනය ජාතිපි දුක්ඛා. පින්වත් මහණෙනි, ඉපදීමමයි දුකට මුල. මේ සියලු දුක්ඛන්දරාවන් දරාගෙන ගිලගෙන දිවි ගමනේ කඳුළු බිබී ජීවත් වෙන්නේ ඇයි? ජාතිපි දුක්ඛා, ඉපදීමේ දුක නිසායි. මෙච්චර පැහැදිලි දහමක් තියෙද්දි ලාමක මට්ටමට උපන්දිනේ ග්‍රහණය කරගෙන සාද පවත්වමින් කොයිතරම් දුර ජීවිතය අපි දැන් ඇවිද්ද? දැන් අපි කිට්ටු වෙලා ඉන්නේ වේගයෙන් මරණී පැත්තට. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, අධිපතීන් අතර ලෝකයේ මාරයා තරම් අධිපතියෙක් මා දුටුවේ නැහැ කියලා. කවදා හෝ ඉන්නා වූ හැම කෙනෙක්මත් තිබෙන්නා වූ හැම දෙයක්මත් තත්පරයෙන් මුළු ලෝකෙම අත්හැරලා ඒ මාර බලවේගයට නතු විය යුතු බැවින් අද මේ ධර්ම දේශනාව තුළ අපි ඔබව දැනුවත් කරන්නේ පරිස්සම් කරගන්න ජීවිතේ කාලේ බොහෝම සීමිතයි. කිට්ටුවෙන් මරණය අපාසල ගමන් කරනවා. ඔබ ආරක්ෂා කරගත්තද කියලා ඔබින් අහලා බලන්න ජීවිතේ හොඳම මොහොත මෙයයි. කෙනෙකුට ලෝකෙ ලබන්න අපහසු. එක පෙළට කල්ප ගණනකින් ලබන්න බැරි සියලු සම්පත් ඔබ මා ලබාගෙන තියෙනවා. මොනවද අපිට අඩු? කිසිවක් නැහැ. සියල්ල ලැබිලා තියෙනවා. ඒ තමයි කිච්චුව මනුස්ස පටිලාභෝ. ලෝකෙ ලස්සනම මනුස්ස ජීවිතය ඔබට ලැබිලා තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස අරෝබලත් නොවූ සයේන්ද්‍රියන් පිහිටි උතුම් ජීවිතයක් ඔබ ලැබුවා. කිච්ඡං මච්ඡාන ජීවිතං. කවුරු මොනවා කියවත් පින්වතුනි, ඔබ ළඟ කොයිතරම් උසස් මිනිස් ගුණ ධර්ම පිහිටලා තියෙනවද? ජාතියේ මිනිසුන් විපතට පත් වෙද්දී ඇඳිවත පවා දන් දෙන තරමේ මනුස්සත්වයක් ඇති සිංහල බෞද්ධයෝ වෙසක් පෝය ගෙවි ගියා. අමාරුකම් කොයිතරම් තිබුණත් ජීවිත තුල මුළු තැන්ගේ තිබිච්ච සියල්ල එකතු කර එක තැනක මහා දන්සැල් පවත්වමින් බැතිමුතුන් නවතා කුස පිරෙන ආහාර පානදී ඔවුන් සතුටින් යන අයුරු දකිමින් අපමණ සුවයක් සතුටක් වින්ද ජාතියක්. දැන් මේ පින්බර පොසොන් මාසයේ මහා මහින්ද මහරහතන් වහන්සේ මිහින්තලා මිස්සක පවුවෙන් ගෞතම බුදුරදුන්ගේ ආර්ය සත්‍ය ධර්මයේ රැගෙන අපේ රටට වැඩම කළ පින්බර මාසයේ උන්වහන්සේ ලෝතුරා දහමත් රැගෙන වැඩම කළේ අපේ රටේ මිනිසුන් වෙත මනුස්සත්වය අරගෙන. කරුණාව, දයාව, අනුකම්පාව, විරාගය, මෛත්‍රිය වැනි සංකල්පනා උන්වහන්සේ රැගෙනයි මිහින්තලාවෙන්
අපේ රටට වැඩම කළේ. ඒ උදාර මනුස්සත්වය සිංහල බෞද්ධ මිනිස්සු ළඟ විද්‍යමානයි, ජීවමානයි. ඔබේ අතිනුත් පින්වතුනි සම්පූර්ණයි. ලෞතුරා දහමත් අපිට ලැබිලා තියෙනවා. බටහිර ලෝකය වේගයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ ජීවිතයට ග්‍රහණය කරගන්නවා, එකතු කරගන්නවා, අල්ලගන්නවා. ඒත් මේ දහම් දිවයිනේ බොහෝ දෙනා හැබෑ දහමින් ඈත් වෙන අයුරු දකින්න ලැබෙනවා. අපිට ලෞතුරා දහම ජීවමානව ලැබිලා තියෙනවා. බුද්ධ පරිනිර්වාණයේ මොහොතේ නොසන්සුන් වූ සංවේගයට පත් ආර්යයන් වහන්සේලාට මහා සංඝරත්නයට බුදුරජාණන් වහන්සේ වදාළේ, පින්වත් මහණෙනි, මගේ පිරිනිවීමෙන් අනතුරුව ලෞතුරා ධර්මයත් ශාසනික විනයත් දෙක ඔබට නායකත්වය ලබා දේවි. පින්වතුනි, ලෞතුරා දහමත් ශාසනික විනයත් මේ ලොව තුල පවතින තාක් ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන බව අමතක කරන්නට එපා. ඒ ජීවමාන දහම අප තුල තියෙනවා. ඒ දහමත් පවතින තුරු ලොවේ ගෞතම ශාසනයේ දතුරු දහන් නොවේ. බලන්න පින්වතුනි, ගැලවිච්ච මහා අනතුරත් ලබාගත් උතුම් ලාභයත් මේ සියල්ල කල්පනාවට අරගෙන ඔබ ඔබේ ජීවිතය ධර්මානුකූලව සකස් කරගන්න මහන්සි වෙන්න පින්වතුනි. සුගත ජීවිතේ පුරාම බුදුරජාණන් වහන්සේ ලෝකයා කෙරෙහි මෛත්‍රියෙන් වදාළේ ජීවිතය ආරක්ෂා කරගන්න මග ධර්මයෙන්. මේ පින්බර පොසොන් මාසය තුළ මනුස්සත්වය මේ දිවයිනට දායාද කළ මාසය තුළ මා ඔබට අද මතක් කරන්නේ දහමින් ජීවිතේ පෝෂණය කරගෙන මනුස්සත්වය රැකගත හැකි උතුම් දහම් කරුණු කීපයක් පමණයි. ජීවිතයක වටිනම දේ තමයි පින්වතුනි, සුඛායාව ජරා සීලං. සුඛය කියන්නේ සැපත, ජරාවට කියන්නේ දි รา පත් වීම. දිරන්න පෙර හරි සැපතක් ලෝකේ මා සිල්වතෙක් කියා තමන්ට තමන් ගැන සතුටු වෙන්න පුළුවන් නම් මේ උතුම් සීලයේ පිළිබඳ ඔබ වඩාත් අවධානය යොමු කරන්න පින්වතුනි. බුදුරජාණන් වහන්සේ තාමත් පැහැදිලිව වදාලා මේ ලස්සන මනුස්ස ජීවිතය මේ භවයේත් අපිට ලැබුණේ ඇයි? අනන්ත සංසාරයේ තුල අපි ආරක්ෂා කරගත්ත සීලයේ රැකවරණයයි පින්වතුනි. ඒ වගේම සතුටු වෙන්න ඔබට ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව, ජීවිතයක අවශ්‍ය යෝධ ශක්තියින් පහ නොඅඩු ඔබට ලැබිලා තියෙනවා. දින ගණන් පස් කඳු යට හිටි මිනිසුන් නිර්පද්දිතව ගොඩ ගන්න අයුරු අර ඛේද වාචකයේ තුල අපි දුටුවා. එයි මේ දින ගණන් මහ පස් කඳු යට හිටියත් ආයුෂයෙන් පිරිහුණේ නෑ. අනතුරු කරදර මොනතරම් ජීවිතේනවද? ඒත් අපි ජීවත් වෙනවා. එයි මේ අනන්ත සංසාරේ අපි දීපු දානෙහි රැකවරණේ පින්වතුනි. අනන්ත සසර රැකි සීලයත්, අනන්ත සසර දුන් දානයත් මේ ජීවිතය ඔබ ආරක්ෂා කරනවා. ඡායාව අනපායිනී ඔබ වත් නොහැර ඔබ ළඟ සිටින ඔබගේ සෙවණැල්ලමින් ඔබට උපකාර කරනවා. මම ඔබෙන් ඉල්ලන්නේ ඔබේ ජීවිතයට රැකවරණේ දෙන ඒ උතුම් දහම් කරුණු නැවත නැවත මේ ජීවිතේ දියුණු කරගන්න
ආයති භවයට අනන්ත සසරට නැවත ප්‍රයෝජනවත් වීම පිණිස පින්වතුනි. බුදුරජාණන් වහන්සේ වදාලා දිරා යාමට පෙර, ජරාවට පත්වීමට පෙර සීලයෙන් සම්පූර්ණ වීම සැප පිණිස හේතු වෙනවා. ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරදි කාම සේවනයෙන්, මුසාබසින්, හලාහල විසපානයෙන් ඈත් වෙලා දැන්වත් සීලාචාරකම ජීවිතයට හුරු කරගන්න පින්වතුනි. බැලු බැලුවත දකින්න තියෙන්නේ දුකට, වේදනාවට, බයට, කම්පනයට හේතු වෙන අරමුණු විතරයි පින්වතුනි. කිසි පැත්තක සැනසීමක් නැහැ. මරණයේ දෝංකාරය, විනාශයේ හඬ බොහෝ තැන්වලින් ඇහෙද්දී වෙලාවකට අපිට හිතෙනවා තිසා ගෝතමිය අබ සොයාගෙන ගිය නුවර මේ දිවෙනද කියලා. ඒ තරමට කඳුලින් පිරි ජීවිත ඔබට වඩාත් දැනෙනකොට ඔවුන්ගේ කඳුල දුක වේදනාව හඳුනා ගන්නවාසේම එහි යථාර්ථය අඳුන ගන්නත් මහන්සි වෙන්න පින්වතුනි. බුදුරජාණන් වහන්සේ වදාලා අද්දාන සසර පුරාවට උපදින තාක් මේ දුක අපින් ඈත් වෙලා යන්නේ නැහැ. පින්වත් මහණෙනි, අනන්ත සංසාරේ ඔබ එළුවන්, ඌරන්, හරකුන්, කුකුලන් වෙලා මස් පිනිස බෙල්ල කපා දාද්දී, අවයව කපා දාද්දී ගලාගෙන ගිය රුධිරය මහා සාගරයේ ජලයට වැඩි. මේ අපේ සංසාර කතාව පින්වතුනි. තිරිසන් ආත්මිය අපි ඉපදිලා මස් පිණිස අපේ බෙල්ල කපද්දී, අවයව කපද්දී අපේ ශරීරයෙන් අනන්ත සංසාරේ පුරාවට ගලාගෙන ගිය රුධිරය මහා සාගරයේ ජලයට වැඩි නම් ආත්ම කී කෝටියක් දුස්සීල භාවය නිසා අපි සංසාරේ දුක් විඳලා තියෙනවද? මේ ජීවිතේ ලැබුණේ අපි ආරක්ෂා කරගන්න ඕන නිසා. ඔබ සීලයෙන් සම්පූර්ණ කරගන්න ජීවිතේ පිනතුල් අහලා ඇති. ඒක අද මම කියන්න ඕන කියලා කල්පනා කළා. බෝධිරාජ කුමාරයාගේ ජීවිත කතාව හරි අපූර්ව අදහසක් දෙනවා අපේ ජීවිතවලට. බෝධිරාජ කුමාරයාට විවාහයක් වුණත් දරුවෝ හිටියේ නෑ. දරුවෙක් ඉන්න පියෙක් වෙන පින එතුමට තිබුණේ නෑ. බෝධිරාජ කුමාරයා ලස්සන සුන්දර මාලිගාවක් හදාගත්තා සුවසේ ජීවත් වෙන්න. මාලිගාවේ මුලින්ම බුදුරජාණන් වහන්සේට දානයක් පිරිනමන්න ඕන කියලා හිතුවා. ආරාධනා කළා බුදුරජාණන් වහන්සේට. බෝධිරාජ කුමාරයා පවුලේ ඇත්තොත් එක්ක එකතු වෙලා හරි ලස්සන පාවාඩයක් ගෙතුවා. ඒ පාවාඩය බුදුරජාණන් වහන්සේ වඩින මඟ පුරාවට එළලා මාලිගාවතික් පාවාඩය ඇතිරුවා. පින්වත් බෝධිරාජ කුමාරයා අධිෂ්ඨානයක් කළාලු. කවදා හරි මට පියෙක් වෙන පින තියෙනවා නම්, දරුවෙක් මට ලැබෙයි නම් පියෙක් වෙන්න. අද බුදුරජාණන් වහන්සේ වඩින්න ඕන මේ පාවාඩේ මතින්. එයයි අධිෂ්ඨානය. බුදුරජාණන් වහන්සේ බෝධිරාජ කුමරුන්ගේ අදහස අවබෝධ කරගත්තා. දානයට වැඩියත් පාවාඩේ මතින් වැඩියේ නෑ. කවදාවත් ඔහුට දරුවෙක් ඇති පියෙක් වෙන්න බැරි බව බුදුරජාණන් වහන්සේ දුටුවා. බෝධිරාජ කුමාරයා වේදනාවෙන් කරුණ විමසන්නේ නැතුව දම් පිළිගැන්නුවා. දන් වළඳලා අවසානයේ බුදුරජාණන් වහන්සේ ධර්මදේශනයේ පවත්වන මොහොතේ බෝධිරාජ කුමාරයා වේදනාවෙන් අහනෝ, ස්වාමීනි, මේ මහන්සියෙන් ගෙතු පාවාඩේ මතින් නොවැඩියේ ඇයි? බුදුරජාණන් වහන්සේ බෝධිරාජ කුමාරයාට අතීත කතාවක් සිහිපත් කළා.
පෙර භවයක ඔබත් බිරිඳත් ජීවත් වූ රටේ සිට අවශ්‍යතාවයකට වෙනත් රටකට යන්න නැව් නැග්ගා. කුණාටුවකට හසු වූ නැව මහමුහුද මැදදී විනාශ වෙද්දී නැවේ සිටි බොහෝ දෙනා ජීවිතක්ෂයට පත් වුණා. මහමුහුද මැද අයාලේ පාවෙමින් තිබූ බෝට්ටුවක් දුටු ඔබ දෙපළ ඒට ගොඩ වුණා. අමාරුවෙන් ඒ පැදගෙන මහමුහුද තරණය කොට එක්තරා දූපතකට ආවා. ඒ දූපතේ මිනිස්සු නෑ. කර්කස පොළොව අතරින් පතර ගහක් දෙකක් තියෙනවා. ඔබට හාමතේ කුසගින්නි දින ගානක් දූපතින් වැතිරී ඉන්න වෙලාවේ දූපත පුරාම හිටියේ පක්ෂීන්. කූඩුවල බිත්තර තිබුණා, පුංචි පැටව් හිටියා. දරාගන්න බැරි කුසගින්න තුල ඔබ දෙපළ ගිනි මැලයක් තනා දූපත තුල බිත්තර සහ පුංචි පැටව් පුළුස්සාගෙන අනුභව කළා කුසගින්න නිසා. බොහෝ දින ගානක් ඔබ ඒ මට්ටමට ජීවිතේ පවත්වගෙන ගියේ. බෝධිරාජ කුමරුනි, ඒ බරපතල අකුසලයේ තුල ඔබට කවදාවත් පියෙක් වෙන පින නෑ, දරුවෙක් ලැබෙන්නේ නෑ. ඒ නිසයි පාවාඩේ මතින් මමත් මහ සංගරුවනත් නොවැඩි. බලන්න පින්නතුනි, අපි මොනතරම් ජීවිතේ පරිස්සම් වෙන්න ඕනද? ලබාගත් මනුස්ස ජීවිතයේ තුල ප්‍රාණඝාතයෙන් ඈත් වෙන්න, හැම දිනාගෙම ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරන්න මම ඔබට යෝජනා කරන්නේ නෑ නිර්මාංශ වෙන්න කියලා. ඒක ඔබේ කැමැත්ත. හැබැයි සමහර උදවි ඉන්නවා අමනාප වෙන්න එපා. මොනවාවත් දහමක් ජීවිතයේ තුල නෑ. ආමිෂ ප්‍රතිපත්ති දෙයන්සේ වතාවත් නෑ. හැබැයි උදවිය හරි උජාරුවට කියනවා අපි නිර්මාංශයි, වෙජිටේරියන් සංස්කෘතියක්. බොහෝ දෙනෙක් හිතනවා උඹලකට හාල් මැස්සෝ අනුභව නොකර ඉන්න එක ධර්මානුකූල ජීවිතයයි කියලා. එය දහමයයි රැවටෙන්න එපා. හැබැයි ඔබ කැමති නම් නිර්මාංශ වීම ජීවිතයක මහා පුදුම ආත්ම ශක්තියකට උපකාර වෙන උදාර බලයක් පින්වතුනි. බෝධිරාජ කුමාරයා කල්ප ගණන් තම බිරිඳත් සමග ජීවිතේ පුරා භවයේ හුදෙකලා වුණේ දරුවෙක් දකින්න පින නොමැතිව. ප්‍රාණඝාත අකුසලය මොනතරම් බරපතල විදිහට සසර පුරා අපිට දුක් විපාක ගෙන දෙනවද? අද අපේ රටේ මිනිස්සු තමන්ගේත් දරුවන්ගේත් බඩවියත වෙනුවෙන් මොනවා කරලා හරි සල්ලි හොයන්න ඕනි කියලා. මං ඒ උදවියට හැමදාම කියන වචනේ තමයි ගවයාගේ හරකාගේ පිටේ තියෙන තුවාලය හාරගෙන කන කපුට වගේ. අනුන්ට මොනවා වුණත් කමක් නෑ, මගේ පැත්ත හරිනම් අද්දාන මාවතේ උපේනවා ධනය. කල්ප ගණන් හුරු වෙච්ච කුණුරහට කටහුරු වෙලා සතුන්ගේ ජීවත් වීමේ අයිතිය අප්‍රමාණ විදියට විනාශ කරමින් අපි ගෙවන මේ දුස්සීල වූ දුක්බර ජීවිතයෙන් මේ පින්බර පොසොන් මාසය අපේ මව්බිමට චතුරාර්ය සත්‍ය ධර්මය ලැබිච්ච මාසය. මිහිඳු මාහිමියන් වහන්සේ මිහින්තලා මිස්සක පවුවෙන් අපේ රටට දහම අරගෙන එද්දී සෝන සහ උත්තර රහතන් වහන්සේලා තායිලන්තය ස්වර්ණ භූමියට දහම අරගෙන ගියා. තායිලන්තයේ කියන ස්වර්ණ භූමිය තුල ප්‍රාණඝාතය බරපතල විදියට සිද්ධ වෙනවා. ඒ
ඒ ආභාසය අපේ රටට නොගෙන අපි අවිහිංසාව දියුණු කරමු ජීවිතේ. සතා සිව්පාවටත් ජීවත්වීමේ අයිතිය අභේදානයේ දෙමු ජීවිතේ. ප්‍රාණඝාතයෙන්, සොරකමින් ලස්සන චරිතයක් තියෙනවා ජීවිතේ. ඒ චරිතය ආරක්ෂා කර ගනිමින් මුසාබසින් ඈත් වෙලා ජීවිත මෙලොව පරලොව කාලකන්ණි ජීවිත බවට පත් කරන මත් වතුර මත්ද්‍රව්‍ය. අද හුඟක් විද්‍යාලවල ධර්ම දේශනාවලට යද්දී විදුහල්පතිවරු අපෙන් ඉල්ලන්නේ ස්වාමීනි දරුවන්ට ශීලාචාරකමේ වටිනකම කියලා දෙන්න. බොහෝ දරුවන් හඳුනාගත නොහැකි විස මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වෙලා පන්ති කාමරවලත් හැසිරෙන්නේ වනී වන සතුන් වගේ. වාර්ෂික ක්‍රීඩා උත්සවවලදී අපේ රටේ නමගිය විද්‍යාලවල මොනතරම් අශෝභන දේ සිද්ධ වෙනවද දරුවන්ගේ හැසිරීමේ අයහපත තුළ. මේවට දෙමව්පියන්ට ඇඟිල්ල දික් කරන්න එපා. ගුරුවරුන්ට ඇඟිල්ල දික් කරන්න එපා. සමාජය අවබෝධ කරගන්න පුළුවන් බුද්ධි මට්ටමක් ඇති දරුවෝ තමන්ට අවවාද කරගෙන සකස් වෙන්න බලන්න. පාසලට ඇඳගෙන යන සුදු ඇඳුම හරිම ලස්සනයි. දීප්තිමත්. දුවේ පුතේ ඒ ලස්සන සුදු ඇඳුමි පුංචි හරි කහට පැල්ලමක් වැටුනොත් බලන ඇත්තන්ට පේන්නේ විශාල සුදු පාට නෙවෙයි අර පුංචි කහට පැල්ලමයි. ජීවිතේ චරිතයට හානි කරගන්න එපා. ආත්ම ගෞරවයට හානි කරගන්න එපා. සීලාචාර දරුවෙක් හැටියට ලෝකයේ ජය ගන්න ඒ උතුම් සීලය ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න ඒ සීලාචාරකමයි. බුදුරජාණන් වහන්සේ වදාලා තවත් උතුම් ගුණයක් අපේ ජීවිතවල මෙලොව පරලෝ සැප පිණිස හේතු වෙනවා. ඒ තමයි සුකෝ සද්ධා පතිට්ඨිතා. අපි අපේ ජීවිත තුළ සද්ධාව දියුණු කරගන්න ඕන පින්වත්තුනි තුනුරුවන් කෙරෙහි. නිවන් මගේ පළවෙනි පියවර සද්ධාවයි. සතර අපා දුකින් මිදෙන වැඩපිළිවෙලේ පළවෙනි පියවර සද්ධාවයි. සද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි විතරාගී මහරහත් පරපුරේ සංගරුවන කෙරෙහි ගෞරවය අවබෝධයෙන් නැති කරගන්න පැහැදීම ජීවිතවල ඇති වෙන්නට ඕනේ. උත්සව කාලෙට විසක් පොසොන් ඇසළ වැනි අනුස්මරණී දිනවල බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදවා ගන්න හිත දිවිය පුරාම සකස් කරගන්න පුළුවන් නම් එයයි සද්ධාව. නවාරහදී බුදුගුණ මෙනෙහි කරන්න ජීවිතේ සෝභගවා ඉතිපි අරහං ආදී වශයෙන්. ධර්මරත්නී ගුණ දියුණු කරගන්න ජීවිතේ විතරාගී මහරහත් පරපුරේ සංඝගුණ අනුව පවත්වගෙන යන්න ජීවිතේ. තුනුරුවන් සතු අසීමිත ගුණ සමුදායෙන් ගුණ කීපයක්වත් ඔබ ඔබේ ජීවිතය තුළ ඇති කර නොගත්තොත් ඔබ තුළ හැබැයි සද්ධාව පිහිටල නෑ. හැබැයි සද්ධාවත් පිහිටව ගන්න බැරුව අපි මරණයට පත් වුනොත් අනතුරක් පින්වත්තුනි අවාසනාවක්. මට වෙලාවකට හිතෙනවා අපේ ඇත්තු ලබාපු අවසාන මිනිසත් භවයේ මේ. ඊළඟ භවයේ සකස් කරගන්න කර්ම මොනතරම් අවාසනාවන්ත විදිහටද නිර්මාණය වෙන්නේ කියලා අපිට කල්පනා වෙනවා. දැන් බලන්න පිනතුල් අහලා ඇති කුජුත්තරා උපාසිකාව ගැන. ඇයි බොහොම කුදු කාන්තාවක් උසනේ කුජුත්තරා. 16ක් හැටියට සිටුමාලිගාවල් වල බැල මෙහෙවරකම් කළා.
සිටුමාලිගාවේ හැමෝටම පෙර පාන්දරින් අවදි වෙලා. කුදු ඇය අමාරුවෙන් ඇවිදගෙන දහසක් දේ තමන්ගේ දෑතින් කරලා. සිටුමාලිගාවේ ඉතිරුණ ඉඳුල් බත් ටිකක් කාලා හැමෝටම පස්සේ වැඩිවෙරලා මහරෑ නිදාගන්නේ. ජීවිතේ දුක් විඳින කුජුත්තරාව ගැන බුදුරජාණන් වහන්සේ වදාලා මහා සංඝරත්නයට බලන්න පින්වත් මහණෙනි, කුජුත්තරාව තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා. ඒත් මොනතරම් දුකක් විඳිනවද මේ ජීවිතේ 16ක් වෙලා. ඇය මේ තත්ත්වයට පත් වුණේ මහණෙනි මීට ආත්මවාර 500කට පෙර සැදැහැබර කාන්තාවක් සැවැත් නුවර මහා සංඝරුවනට නිරන්තරයෙන් ඇය දන් පිළිගැන්නුවා. දවසක් කුජුත්තරා දුර ගමනක් ගිහින් ගෙදර එනවා. හැමදාම පිණ්ඩපාති වඩින කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ එදා පිණ්ඩපාති වැඩලා. කුජුත්තරාව තකහණියේ ඇඳුම් මාරු කරගෙන පැළඳගෙන ගිය කනකර ආභරණ ගලවලා රෙදි කෑල්ල කොතල මේසි පැත්තක තියලා ඇය ඉක්මනින් දානි පිළියෙල කරනවා. දම් පිළිවෙල කරන ගමන් ඇයට කල්පනා වුණා ගේ ඉදිරිපිට මේසයක් මත තැබූ රෙදි කැබැල්ලක එතු ඇයගේ රන් ආභරණ ටික. ඇය මොකද කළේ? ඇය ආපහු ගේ ඉස්සරහට ඇවිල්ලා සාලේ ආසනයේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේට කියනවා අනේ ස්වාමීනි ඔය රෙදි කැබැල්ලේ ඔතල තියෙන දේ මට ගෙනත් දෙන්න කියලා. හිතවත්කමට ස්වාමින් වහන්සේට කිව්වේ. උන්වහන්සේ රන් ආභරණයේ තු රෙදි කැබැල්ල කුජුත්තරාව ළඟට ගෙනihin දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි පිඬුසිඟා වැඩි ස්වාමින් වහන්සේ ලවා අර රන් ආභරණයේ තු රෙදි කැබැල්ල ඇය ළඟට ගෙන්වාගත් අකුසලයේ ආත්මවාර 500ක් පුරා ඇය උපදින්නේ 16ක් වෙලා. අනුන්ට බැල මෙහෙවර කම් කරමින් දුක් විඳින තැනැත්තියක් වෙලා. සද්ධාව තිබිලත් පරිස්සම් නොවන භයානකකම පින්වත්තුනි. මම අද මේක මතක් කළේ යම් හේතුවක් ඇතුව වේදනාත්මකව. අද අපේ ඇත්තෝ පින්වත්තුනි මහා සංඝරත්නයට පිළිපදින අයුරු දුටුවාම බය හිතෙනවා. කුජුත්තරා අඩි කීපයක් තමන් ඉන්න තැනට ස්වාමින් වහන්සේ ලවා අර රන් ආභරණ ටික ගෙන්ව ගත්ත අකුසලය ආත්මවාර 500ක් 16ක්ව දුක් විඳින්න තරම් විපාක දුන්නා නම් ගිහි ඇත්තෝ මීට වඩා පරිස්සමින් මහා සංඝරත්නයත් එක්ක කටයුතු කළ යුතුයි. හිතවත්කම, අපේකම, අපේ හාමුදුරුවෝ ඒ සියල්ල ඇත්ත. ඒත් සසර ගැන පරිස්සමින් මහා සංඝරත්නය කෙරෙහි ගෞරවයෙන් පිළිපදින්න. ස්වාමින් වහන්සේලාට දෙන වද වේදනා, උන්වහන්සේලාගේ ජීවිතවලට කරන කෙනහිලිකම්, පීඩා, නින්දා, අභූත චෝදනා අනන්ත සංසාරයේ විපාක දෙනකොට අඬන්න වෙන්නේ තනියමයි. කරන කලට පව් මිහිරිය මීසේ, විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ. පරිස්සමින් කටයුතු දෙයක්. සද්ධාව දියුණු කරගන්න ඒ මහා සංඝරුවන කෙරෙහි සමාව අවසර ලැබෙන්න ඕන. ස්වාමින් වහන්සේලාටත් වචනයක් කියන්න ඕන. ගිහි ඇත්තෝ සතර අපාදුකට පත්වෙන මට්ටමට මහා සංඝරත්නයේද කටයුතු කරන්න එපා. කරුණාවෙන් ගිහි ඇත්තෝ විපතින් මුදවා ගන්න පුළුවන් මට්ටමට මහා සංඝරත්නය පිළිපදින්න. අපේ රටේ පින්වත් තරුණ ස්වාමින් වහන්සේලා මා මගේ ජීවිතේ වඩාත් කතා කළේ අපේ රටේ පොඩි හාමුදුරුවරු ගැන. උන්වහන්සේලාගේ හුදෙකලා බව,
අසරණකම ගැන අදත් අපි ඒ ගැන කටයුතු කරනවා. ඒත් පොඩි හාමුදුරුවරු මීට වඩා කාය වාක් සංවර භාවයක් ජීවිතය ඇති කරගන්න ගිහි ඇත්තෝ සතර අපා මගට පත්වෙන උද්වේගකාරී වැඩපිළිවෙල්වල් වලදී විනයක් ඇතුව කටයුතු කිරීම උතුම් දෙයක්. සමහර සමාජ ජාල වෙබ් අඩවි තුල වේගින් තරුණ ස්වාමින් වහන්සේලාගේ ක්‍රියාකාරකම් පින්තූර හැමදාම පළ වෙනවා. සංවර භාවයෙන් තොරව අපි අපේ ඇඟ පසඟ විවිධාකාර විදියට ප්‍රදර්ශනය කරමින් අසංවර භාවයෙන් පළවෙන පින්තූර සමහර විට ගිහි සමාජයේ දකින්නේ වෙනත් ක්‍රමයකට. ඒ නිසා ගිහි පැවිදි අපි දෙපාර්ශ්වය ගෞතම බුදුරදුන්ගේ දහම හා විනය රැගෙන මිහිඳු මාහිමියන් මව්බිමට වැඩම කළ කාලය තුලවත් වඩාත් මේ අවධානයකට යොමු කරගෙන කටයුතු කරමු. කොහොම නමුත් ගිහි ඇත්තෝ සද්ධාව දියුණු කරගන්න, ප්‍රසාදය දියුණු කරගන්න, අවබෝධයෙන් පහදින්න එය නිවන් දකිනාතුරු සසර පුරාවට පිරිමහින උතුම් දහම් කාරණයක්. බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි සම්පත්තිය සැප පිණිස හේතු වෙන ජීවිතේ සුකෝ පඤ්ඤාය පටිලාභෝ උත්සාහ ගන්න ප්‍රඥාවන්තයෙක් වන්න උනන්දු වෙන්න අවබෝධ කරගන්න ජීවිතය. හැබැයි ඥානවන්තයා යනු ජීවිතය අවබෝධ කරගත් පුද්ගලයා. ජීවිත අවබෝධය යනු ජීවිතයේ ස්වභාවය අඳුන ගැනීමයි. නොමැරෙන්න හදන මිනිසුන්සේ මහ පොළොව බදාගෙන ජීවත් වෙන්න උත්සාහ ගන්න එපා. සියල්ල තත්පරින් හැර යා යුතු දිනයක් අපට එන බව අවබෝධ කරගෙන හැබැයි දහම ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ජීවිතේ ප්‍රඥාවෙන් දුර්වල වෙලා ධර්මාවබෝධයෙන් හීන වෙච්ච ජීවිත බුදුරජාණන් වහන්සේ වදාළ උපමා දෙකකින් එකක් තමයි දින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. වයසට ගිය ලිහිණියෙක් මාළු නැති දී හිඳිච්ච මඩවලකට වෙලා හාමතේ තටුපොරුවන් බලන් ඉන්නවා. එහා පැත්තේ විලේ නිල් දිය පිරීලා මත්ස්‍යයි නිමටයි. හැබැයි ඒ විලට ඉගිලෙන තරම් ඒ ලිහිණියට හයියක් නැහැ. මනුස්ස ජීවිතේ ලැබිලා දරුමල්ලන් පෝෂණය කරමින් කාලා බීලා විනෝද වෙලා අයාලේ ජීවිත අරගෙන ගිහින් හුදෙකලා වෙනවා. හැබැයි ඈතින් ගෞතම බුදුරදුන්ගේ ධර්මයේ පේනවා අවබෝධ කරගන්න කායික මානසික අවකාශයක් නැහැ. ලනු කැඩිච්ච ලෙඩ ඇඳට වැටුනහම අවුරුදු ගණන් අහස දිහා බලන් ඉඳලා මැරිලා යනවා. මරණින් මතු මොකද වෙන්නේ? කවුද ඔබ රැවටුවේ පින්වතුනි? කොයි මට්ටමේ ජීවිතයක් ගත කරලා හරි පාංශු කුලයට 29ක් විතර වැඩියොත් නිවන් දකින්න පුළුවන්. කවුද ඔබ රැවටුවේ? ඕනම මදාවි ජීවිතයක් ගෙවලා පාංශු කුලේ දා හිස් වාජනයකට වතුර ටිකක් වක් කරලා ඒක පිරිද්දි නිවන් දකින්න පුළුවන් කියලා කවුද ඔබ රැවටුවේ? පින්වතුනි, ප්‍රඥාව දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර නොගෙන අඩුම තරමින් තුනුරුවන් කෙරෙහි අචල සද්ධාාවක්වත් නැතුව මැරුණොත් මොකද්ද ඔබට වෙන්නේ? තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ. ආසාව නිසාමයි හැම බැඳීමක්ම. බැඳීම් ඇති හැම තැනකම අපි භවයේ නැවත උපදිනවා. ප්‍රේතීන්, භූතීන්, අමනුෂ්‍යයින්, තිරිසනුන් සතර ආපාවල විවිධාකාර දුක්බර ජීවිත අවබෝධ කරගන්න දහම හෝ සද්ධාව නොමැතිව මැරෙන උදවිය අනතුරක.
එහෙම උදවිය ගැන බුදුරජාණන් වහන්සේ වදාලා වතුර නැති තැනකට දාපු මත්සෙක් වගේ ගැහෙනවා, වේලෙනවා, මියදෙනවා. වතුරෙන් ගොඩ දාපු මත්සෙක් ගිනි අවුවට පිච්චිල වේලෙනවා වගේ ධර්මයේ හිස් පුද්ගලයා වියලි ජීවිතයක්, කරකස ජීවිතයක් ගෙවලා භවයේ පුරාම අනතුරකට ලක් වෙනවා. පින්වතුනි, ඔබ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකයේ දුකක් බව හඳුනගෙන, දුකට හේතු උපාදානයේ බව හඳුනගෙන, දුක නැති කළ යුතුයි සඳහා වූ මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බව හඳුනගෙන ප්‍රඥාව දියුණු කරගන්න ජීවිතේ. එය සැප පිණිස හේතු වෙනවා අපි හැම දෙනාගේම. මාතෘකා ගාථා රත්නයෙන් පැහැදිලි වෙන අවසන් කාරණය බුදුරජාණන් වහන්සේ වදාලා පාපානං අකරණං සුකෝ. මා පව් කළේ නෑ කියලා, අකුසලින් මිදුනාය කියලා, මා නිවැරදි ජීවිතයක් ගත කළාය කියලා කවදා හරි ඔබට සතුටු වෙන්න පුළුවන් නම් එයයි පින්බර ජීවිතේ පින්වතුනි. පාපානං අකරණං සුකෝ. මා අකුසලයෙන් වැළකුණා කියලා ඔබට ඔබ ගැන සතුටු වෙන්න පුළුවන්ද? ඔබ ඔබෙන් අහලා බලන්න. මුළු ලෝකේටම හොරින් අකටයුතු කරන්න පුළුවන් වහන් වෙලා. කවදාවත් හැංගෙන්න බෑ හදවතින්. ලෝකයා මොන දේ කිව්වත් කමක් නෑ. ඔබට ඔබේ හදවත දොස් නොකියයි නම්, ඔබට ඔබේ හදවත ආශීර්වාද කරයි නම් ඔබ හෘදයාංගම යහපත් මිනිසෙක් කියලා. එයයි ජීවිතයක වටිනාම දේ පින්වතුනි. ඒ නිසා මම ඔබෙන් ඉල්ලනවා, කයින් වචනින් හිතින් අයහපතින් ඈත් වෙලා දහමේ හැසිරෙන්න, අකුසලයෙන් අත් මිදෙන්න, මා යහපතෙහි පිහිටියා කියන සතුට ජීවිතය ඇති කරගන්න. දූපතකට ගොඩ වෙලා ජීවිතේ බේරගන්න. කුරුළු පැටවුන් බිත්තර පුළුස්සමින් කකා දින ගණනක් ගෙවූ ජීවිතය සසර පුරාවටම දුක් දෙන්න තරම් බලවත් වුණා නම්, කයින් වචනින් හිතින් අපි කරන අකටයුතු කොයි තරම්ද ජීවිතේ. අද අපේ රටේ ජාතියක් හැටියට සිංහල බෞද්ධයෝ එක දෙයක් මතක තියාගන්න. මම මේක හරිය වගකීමෙන් කියන්නේ, ඕනම සංවාදයකට අපි සූදානම්. හැබැයි ධර්මානුකූලව. විවිධ බලවේග හදාගෙන යනවා. අහවල් බලකාය කියලා සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් ආරක්ෂා කරන්න. මේ දවස්වල බරපතලම යක්ෂයෙකුගේ නමින් සංවිධානයක් බිහි කරලා තරුණ පුතාලට ස්වාමින් වහන්සේලාට ආරාධනා කරනවා ඒකට බැඳෙන්න කියලා. සමාජ ජාල වෙබ් අඩවි ඒව වාර්තා කරලා තියෙනවා. තිසරණින් ඈත්වෙච්ච මහා බරපතල අමනුෂ්‍යයන්ගේ නම් වලින් ගෞතම සසුන ආරක්ෂා කරන්න සංවිධාන බිහි වෙන්න අවශ්‍ය නැහැ. හරි ආදරෙන් මේ ටික කියන්නේ. ගෞතම සසුනත් සිංහල ජාතියත් ආරක්ෂා කරගන්න ඕන එකම බලවේගය නම් ආධ්‍යාත්මික බලවේගයයි. උතුම් සීලයක පිහිටලා සද්ධාව දියුණු කරගෙන පංච දුස්තරිතෙන් ඈත් වෙච්ච අභිමානවත් ජීවිතයක් සිංහල බෞද්ධයෝ ගත කරන තාක්කල් අවුරුදු 2460ක් කවදාවත් මේ ශාසනය, ජාතිය මේ රටින් ඈත් කරන්න බෑ. කවුරු හරි අපිට කෙනෙහිලිකම් කරන බව දැනෙනවා නම් හඳුනගන්න අවබෝධයෙන් අනතුර. හැබැයි එකට එක කරන්න එපා. හේතුව චක්කංව වහතෝ පදං. ඕනම කෙනෙක් කරන අකටයුතු ඔවුන් පසුපස එනවා. කරත්ති බැඳපු ගුණා දක්කනකොට රෝද දෙකේ පස්සෙන් ගමන් කරනවා වගේ. කුමන දර්ශනයක වුණත් අයහපතක් එහි විපාකෝන් විඳිය යුතුයි. අපි ඒවට එකතු වෙලා තවත් අකුසල් කරගන්නේ නැතුව
මේ පින්බර පොසොන් මාසය උපයෝගී කරගන්න ජීවිතේ. උපයෝගී කරගන්න ජීවිතේ සදාචාරය, සભ્યත්වය, මනුස්සකම අපේ රට තුළ විද්‍යමාන කරගන්න. එහෙම නැතුව විවිධාකාර සංවිධාන නිර්මාණය කරලා තිසරණයෙන් ඈත් වෙච්ච අමනුස්ස බලවේගවලට ජාතිය සසුන ආරක්ෂා කරන්න බෑ දුවේ පුතේ. සද්ධාවෙන් පිරි, සීලයෙන් පිරි ආධ්‍යාත්මික බලවේග ගොඩනගන්න රට ඇතුලේ. ඒ වගේමයි පින්වතුනි, සමහර උදවිය වෙසක් පොසොන් පෝයවල බෞද්ධ කොඩිය එල්ලනවා ලියලා බුදු සසුන බැබලේවා කියලා. කොඩියක ලියලා කොඩියක් එල්ලලා බුදු සසුන බබලවන්න බෑ. බුදු සසුන බැබලවෙන්නේ විනයානුකූල සංඝ පරපුරක්, සීලාචාර ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් අපේ රට තුළ නිර්මාණය වුණොත් විතරයි. කළ යුත්තේ ඉවතලා හැඟීම් බරව කයින් වචනෙන් හිතින් ද්වේෂයේ වෛරය නිර්මාණය කරගත්තොත් අපේ විනාශය අපි ඉක්මනින්ම හදාගත්ත වෙනවා. මෙන්න මේ කාරණා අද විශේෂයෙන් අපි සාකච්ඡා කළේ. ඇයි? අවුරුද්දට එකම එක දිනයක් අපිට ලැබෙනවා අපේ රටටම ආවේනික වූ, එනම් අපිට දහම ලැබිච්ච, අපේකම ලැබිච්ච අපේ දිනය. මේ පින්බර පොසොන් මාසය අපේකම ලැබිච්ච අපේ මාසයයි. කා කෙරෙහිවත් වෛරය පතුරවන්න එපා. ප්‍රාණඝාතයෙන් ඈත් වෙන්න මා නැවත මතක් කරනවා සීලය ගැන. දෙවන පෑතිස් මහනර නිරිඳුන් පවා, රාජ්‍ය පාලකය පවා දැහැමින් ඈත් වෙච්ච සමාජයකටයි මිහිඳු මාහිමියන් වැඩම කළේ. වනේ වන සතුන් මරමරා ප්‍රීති වූ සමාජයක් සොයා වැඩම කළ උන්වහන්සේ සතා සිව්පාවට පවා අභේදානය දෙමින් මෛත්‍රියේ වටිනාකම අපේ රටට කියා දීපු උතුම් මාසය. හැමෝටම මිත් වඩන්න, අනතුරු අඳුන ගන්න පරිස්සම් වෙන්න. ඒ වගේමයි සද්ධාව දියුණු කරගන්න තුනුරුවන් කෙරෙහි මරණයට පෙර අඩුම තරමින් සමාධියක්වත් දියුණු කරගෙන දැස පියාගන්න පුළුවන් වේවි. අව්‍යාජ සද්ධාාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගන්න පුළුවන් නම්, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි. ඒ වගේම ප්‍රඥාවෙන් දහම හඳුන ගන්න. සරණහංසය කිරී වතුරයි මිශ්‍ර වෙච්ච තැනින් ආහාරයට ගන්න කිරි ටික විතරලු වතුර ගන්නේ නෑ. මානස විලේ ඉන්න ස්වර්ණහංසයෙක් වගේ වෙන්න. දහම අදහම දෙකම තියෙනවා. හැබැයි දහම ජීවිතයට එකතු කරගන්න. අද බණ අහලා හැබැයි දහම ජීවිතයට එකතු කරගත්තොත් කෙනෙක් එයා නැවත ආදර්ශයකට ගන්නවා මානස විලේ ඉන්න ස්වර්ණහංසයා. හරි අපූර්ව උපමාවක්නේ. මානස විලේ ඉන්න ස්වර්ණහංසයා ඕනම වෙලාවක ඒ විල අතහැර යන්න සූදානම්. හැබැයි ඔහුට අරමුණක් නෑ ඔහු යන්නේ තවත් විලක් සොයාගෙනද කියලා. නෑ. තමා උන් විල අතහැර නිදහසේ පියාඹා යනවා තව තැනක බැඳීමක් ඇති කරගන්න නැතුව. පින්වතුනි, ප්‍රඥාවෙන් අවබෝධ කරගත් දහමේ හැබැයි අරමුණ වේ යුත්තේ කුමක්ද? සීලේ පිහිටලා සද්ධාව දියුණු කරගෙන අකුසලයෙන් බැහැර වෙලා ඔබේ අවසාන ඉලක්කය වේ යුතුයි. චුල්ලහත්ති පදෝපම සූත්‍රයේදී මිහිඳු මාහිමියන් වහන්සේ වදාළ ඇත් පා පියවර සටහනේ ගැඹුරුම හරය දැවැන්ත හස්තිකුගේ පාදයේ දකින වනේ ඇවිදින හස්තියා සොයා යන පුද්ගලයා වගේ. ඔබත් ගෞතම බුදුන්ගේ හැබෑ චතුරාර්ය සත්‍ය දහම
ජීවිතයට එකතු කරගත්තදා ඔබ තීරණය කළාවි. මානසවිලේ ඉන්න ස්වර්ණහංසයා විල අතහැර යන්නාසේ සියල්ල අතහැර බැඳීම් වලින් ඈත් වෙලා ඔබේ ජීවිතේ නිදහස් කරගන්න දිනය ඔබ සකස් කරගන්න. ඊටාම කරුණාවෙන් මේ කාරණා ටික සිහිපත් කළේ. මීට වඩා අපේ ධර්ම දේශනය අපි දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ රටේ සුවහසක් ශ්‍රාවක පින්වත් ඔබ වෙනුවෙන් සහ පින්වත් ස්වාමින් වහන්සේලාත් පින්වත් තරුණ දුවල පුතාල වෙනුවෙන් අපි හැමදාමත් අපේ දහම් මඟ සමාජගත කරනවා. ගෞතම බුදුරදුන්ගේ එකම එක හෝ බුදු වදනක් ලෝකයට කියා දෙමින් ඔවුන්ගේ හිත සුවපත් කළ හැකි නම් බුදුරජාණන් වහන්සේට කළ හැකි උතුම් බුද්ධ පූජාව එයයි. ඒ මගේ විශ්වාසයයි. ගෞතම බුදුරදුන් උදෙසා අදත් ඒ උතුම් බුද්ධ පූජාවයි අපි සිද්ධ කළේ. උතුම් සීලයක පිහිටා මිතික් වේලා බුදුබණ ඇසූ පින බෝධිසත්ව ගුණෝපේත ශ්‍රී මහා විසුද්ධි විරාජයාණන් ප්‍රධාන බුද්ධ ශ්‍රාවක සියලු දෙවි දේවතාවුන්ට අයත් වීමෙන් දෙවිවරු සැපවත් වේවා. බුදුබණ ඇසූ ඔබේ නමින් මිය පරලෝකී සියලු ඥාතීන් මේ කුසල් අනුමෝදන්ව සැපවත් වේවා. ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක බුදුබණ ඇසූ ඔබ හැම දිනාටම බුදුබණ ඇසූ පින්බෙලින් මෙලෝ යහපත වේවා. ගෞතම සසුන තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ධර්මාවබෝධයෙන් නිවන් අවබෝධ කරගන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම දිනාටම උතුම් නිවන් මඟ පැහැදේවා.